යුත්තෝ කථායන් පරිසාය මජ්ජේ පසංසමිච්ඡං විනිඝාති හෝති අපාහ තස්මින් පනමංකු හෝති නින්දායසෝ කුප්පතිරන්ධමේසි මහා පිරිස් මැද මතුවී කැළඹී ගිය විටවාදෙන් පැසසුම් ලැබුමට කැමැතිව නින්දා බැට දෙයි අනුන්ට ඉවත් කෙරුව විටවාදෙන් කරබාගෙන හිඳී යසට නින්දාවට කුපිත වෙමින් ප්‍රතිවාදින් තුල තිබෙනා සිදුරුම සොයමින් පසුවෙයි යමස්ස වාදං පරිහීනමාහු අපාසදං පඤ්ඤවීමංසකාසේ පරිදේවති සෝචති හීනවාදෝ උපච්චගාමන්ති අනුත්තුනාති ප්‍රශ්න නගා විමසන අය ඔහුගේ වාදය විමසා ලාමක දෙය කියමින් ඉවත් කෙරුව විටවාදෙන් පිරිහි ගිය විටවාදෙන් අනේ මාව ඉවත් කළා කියමින් වැළපී තතනයි හිඳී තැවි තැවි සෝකෙන්. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පසුර සූත්‍රය තමයි අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේ දේශනාවේදී අපි ගිවතාවේ කතා කරා මේ පසුර තාපසයාගේ කතාව, සිද්ධිය. එතකොට මේ මනුස්ස ලෝකයේ, ඒ කියන්නේ අතීතයේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් බොහෝ පිරිස් මේ ලෝකේ එක එක මතිමතාන්තර දරාගෙන හිටියා. ඒ අතර කෙනෙක් තමයි සච්චක. ඒ සච්චකත් නොයෙක් මතයන් දරාගෙන නොයෙක් පිරිස් එක්ක වාද කරගෙන ගියපු කෙනෙක්. ඒ වගේ මේ පසුර තාපසයත් එහෙම කෙනෙක්. ඊළඟට තවත් හිටියා ඒ වගේ පිරිස්, ඒ අය තමන්ගේ මතයන් ඊළඟට තමන්ගේ අදහස් ලෝකේ ප්‍රකාශ කරමින් ලෝකයා සමග වාද කළා. බුදුරජාණන් වහන්සේ පුප්ප සූත්‍රයේදී පෙන්වලා දෙනවා සංයුත්ත නිකායේ 3 වෙනි පොතේ නාහම් භික්ඛවේ ලෝකේන විවදාමි. මහණනි, මම ලෝකයා සමග වාද කරන්න යන්නේ. මා සමගයි වාද කරන්න ලෝකයා පැමිණෙන්නේ. ලෝකයේ පිරිස් මා සමග වාද කරන්න පැමිණෙනවා. මම වාද කරන්න ලෝකයට වාද නගාගෙන යන්නේ නැහැ. එතකොට බලන්න දැන් ඒකෙදී අපිට පැහැදිලිවම තේරෙනවා. දැන් සමහර කාරණාවලදී අපිට තේරෙනවා රහතන් වහන්සේලා ඊළඟට නොඑක් අවස්ථාවල රහත් භික්ෂුණීන් වහන්සේලා සමගත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ සමගත් වාද කරන්න පිරිස් සූදානමින් හිටියා. එතකොට ඒ පිරිස් වාදයට පැමිණිලා ඒ වාදය කරන්න කලින්ම හරි ලස්සනට සඳහන් වෙනවා මේ කොසල් රජතුමා ප්‍රකාශ කරනවා ලෝකේ පිරිස් වාද කරන්න හිතාගෙන ඉනවා බුදුරජාණන් වහන්සේ එක්ක ශ්‍රාවකයෙක් එක්ක. අවසානයේදී ඒගොල්ලෝ වාදයක් නොකරම
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පිළි අරගෙන ඒ ධර්මයට පැමිණිලා පැවිදි බවටත් පත් වෙලා අරහත්ත්වයටත් පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ තිබෙන ආශ්චර්යවත් බවක් කියලා රජතුමා වඩාත් පැහැදුණු කාරණාවක් වශයෙන් කියනවා. එතකොට මේ ලෝකයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂත්වයක් තිබුණා. ඒ විශේෂත්වය තමයි සත්වයාව නිකලෙස් බවට පත් කිරීම. ඒ වගේම අකුසල් වලින් යුක්ත සත්වයාව කුසලයට කැඳවීම. ඒක තමයි ධර්මයේ තිබිච්ච ප්‍රධාන ලක්ෂණය. ඒ වගේම ධර්මයෙන් බැහැර වුණ සත්වයාව ධර්මයේ තුලට කැඳවලා ඒ ධර්මයේ තුලින් ඒ කෙනාගේ ජීවිතයට විසඳුම ලබා දෙනවා. ඒ විසඳුම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තු ශ්‍රාවකයෝ සදාටම සංසාර දුකින් නිදහස් වුණා. ඉතින් ඒ නිසා මේ පසුර සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මේ වාද කිරීම ආදී නොයෙක් දේවල් සම්බන්ධයෙන් නොයෙක් කාරණා අපිට පෙන්වලා දෙනවා. ඒ කාලේ තිබිච්ච ස්වභාවයත් එක්ක. දැන් අපි මේ දේශනාව තේරුම් ගන්න ඕනේ අතීතයේ තිබුණේ ස්වභාවය සමගයි. වර්තමාන ලෝකයේ අපිට තියෙන දේවල් එක්ක ගලපනවටත් වඩා අපි අතීතයේ තිබුණ ස්වභාවය කුමක්ද කියලා අපි තේරුම් ගන්නට ඕනේ. දැන් ඒකෙදි ඉස්සෙල්ලාම අපි හිතන්න ඕනේ ඒ කාලේ මිනිස්සු තුල තිබුණේ වාද කරන්න තිබිච්ච කැමැත්ත. දැන් ඇත්තටම අද කාලෙත් එහෙමයි. අතීතේ විතරක් නෙමෙයි. අතීතේ බොහෝ පිරිස සිටියා වගේම වර්තමානෙත් ඉන්නවා බොහෝ පිරිස. සමහර පැවිද්දෝ ඉන්නවා. ඒකට මේ පැවිදි අය කල්පනා කරන්නේ වාදයෙන් තමන් ජය ගන්න මිසක් ධර්මයක් ලෝකේ ස්ථාපිත කරන්න මේ කතා බහ කිරීමක් නැහැනේ. ඒ අය ධර්මයට හාත්පසින් වෙනස් වූ නොයෙක් දේවල් කරමින් ඒ වගේම ධර්මයේ තුලින් නැතුව තමන්ගේ ජීවිතය කාමයේ තුලින් ආරක්ෂාවක් හොයනවා. ඒ නිසා ඒ වගේ අතීතයේ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වාද සියල්ලම ජය අරගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණිච්ච බොහෝ පිරිස් පැවිදි බවට පත් වුණා. අරහත්ත්වයටත් පත් වුණා. ඉතින් මේ සියල්ලම සිද්ධ වුණේ ධර්මයේ තිබිච්ච ආශ්චර්යය. වර්තමාන ලෝකයේ ධර්මයේ ආශ්චර්යය අපිට අත්දකින්න ලැබෙන්නේ නැත්තේ වර්තමාන ලෝකයේ මිනිස්යාගේ හිත එච්චරටම පිරිහිච්ච නිසා. ඒ පිරිහුණ හිතකට ධර්මයේ පිහිටන්නේ නැහැනේ. පිරිහුණ මානසික ස්වභාවයක ධර්මයේ අල්ලන්නේ නැහැ. ධර්මයේ හිතට උරන්නේ නැහැ. ඒකට හේතුව තමයි කාමයෙන් පිරිහිලා. ඊළඟට ව්‍යාපාදයෙන් පිරිහිලා. ඊළඟට මෝහයෙන් පිරිහිලා. අකුසල් වලින් යට වෙලා හිත. අකුසල් වලින් උද්දල් වෙලා ඒ වගේ ස්වභාවයකට පත් වුණ කෙනාගේ මනසට ධර්මයක් උරන්න ඉඩක් නැහැ. ඒ නිසා ධර්මයේ යයි තමන් හිතාගෙන ඉන්න යමක් තමන් හිතා ඉන්නවා කල්පනා කර ඉන්නවා ධර්මයේ යයි මොනවා හරි දෙයක්. නමුත් ඇත්ත ධර්මයේ නෙමෙයි. ඒ කෙනාගේ හිතේ තියෙන්නේ. සත්‍යය නෙමෙයි. ඒ කෙනා ඔහේ ඒ තමන්ගේ හිතෙන් හිතාගත්තු දේවල් එක්ක මනසින් විතර්ක කර මනසින් තර්ක කර ලෝකයාටත් වාදයට අඬ ගහලා තමන්ගේ සසර ගමන දීර්ඝ කර ගැනීමක් කරනවා. ඒ නිසා අවසානයේදී ධර්මයට තමයි ගරහලා තියෙන්නේ. ධර්ම දෙසී පරාභව ධර්මයට ගරහව කෙනා ධර්මයේ පිරිහිලා යනවා බලාගෙන සිටිද්දී. ඒ නිසා මේ දේශනාවේදී අපි ඉගෙන ගන්න ඊළඟ ගාථාවේ තියෙන්නේ යුත්තෝ කතායන් පරිසාය මජ්ජේ කතා බහක් ඇති වෙනවා පිරිස් අතරේදී. පසංස මිච්ඡං විනිගහති හෝති. තමන්ට ප්‍රශංසාව ලබන්න බලාපොරොත්තු වෙන අනිත් අයට නිନ୍ଦා අපහාස කරන්න පටන් ගන්නවා. දැන් තමන්ට ප්‍රශංසාව බලාපොරොත්තු වෙන. දැන් බලන්න වාද කරන්න ගියාම අපි මමත් දන්නවා කියලා තමනුත් දන්නවා කියන සංකල්පයෙන් වාදයේ තුල තමන් පෙරමුණ ගන්න හිතෙන්නේ නැද්ද? එහෙම වෙච්ච අවස්ථා නැද්ද ඔබේ ජීවිතේ? එතකොට ඔබ වාදයට අනිත් අය වාද කරන්න ගිහලා අනිත් අය සමග නොයෙක් තර්ක කරන්න ගිහලා මොනවා හරි කාරණාවක් සම්බන්ධ ධර්මයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කරුණක් සම්බන්ධ වෙන්න පුළුවන්. පෞලි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතර මේ වගේ දෙයක් ගත්තාම ඒකෙදි තමන් අනිත් අයට නිନ୍ଦා පහස කරමින් තමන්ගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. මේක තමයි වාදයේ ස්වභාවය. නිନ୍ଦා පහස කිරීම අනිත් අයට තමුන්ට පැසසුමක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා. එතකොට එපමණකින්ම එයාට පව් සිද්ධ වෙනවා. මොකද්ද පව? තමන්ට ප්‍රශංසා කිරීම කියන දේ එතන තියෙන අත්ුක්කංශනය. තමන් උසස් කොට සැලකීම. කියන්නේ තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්නවා. තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්නේ මාන්නය උද්දච්චයත් එක්ක තමන්ගේ හිතේ ඒ බලපවත්වන අකුසල් ස්වභාවය තමන්ව දුගතිය කරා ගෙනින කර්මයක් බවට පත් වෙන්න පුළුවන්.
ඊළඟට නිന്ദා බැට දෙයි අනුන්ට. ඊළඟට තමන් වාද කරන්න ගිහිල්ලා අනිත් අයට නිന്ദා අපහාස කරනවා. එක්කෝ ඒ කෙනාගේ ශාරීරික අඩුවක්, එහෙම නැත්නම් ඒ කෙනාගේ වෙන මොකක් හරි වෙච්ච අඩුපාඩුවක්, අතපසුවීමක්, ඒ මොකක් හරි දෙයක් අරගෙන ඒක මේ අල්ලගෙන නිന്ദා අපහාස කරනවා, නිന്ദා බැට දෙනවා. නමුත් කෙනෙකුට පස්සේ තමන් මුලින් සමහරලාට වැරදි වෙන්න පුළුවන්. නමුත් පසුව නිවැරදි වෙන්න බැරිද ලෝකේ? පුළුවන්නේ. එතකොට තමන්ටම තේරුණොත් මේ මම කරන දේ වැරදි, මේකෙන් මං අත මිදෙන්න ඕනේ කියලා, අන්න එතකොට එයාට නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. එතකොට කෙනෙක්ගේ අතින් වෙච්ච අඩුපාඩු, දැන් අපි ගත්තාම උදාහරණයක් විදිහට අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේම ප්‍රකාශ කරනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. සෝයිමන් ලෝකම් පභාසේති අබ්බාමුත්තෝ චන්දිමා. යම් කෙනෙක් කලින් ප්‍රමාද වෙලා ඉන්න පුළුවන්. කලින් අකුසල් කරමින් ඉන්න පුළුවන්. යා නොයේක් පාපි දේවල් කරන්න පුළුවන්. දැන් බලන්න පුංචි පාපි දෙයක්ද අඹපාලේ, සිරිමා ආදී නගර සෝබිනියන් හිටියා. එතකොට අඩකාසී වගේ පිරිස් හිටියා. ඒතකොට ඒ අය අතින් බොහෝ පව් රැස් වුණා. පව් කළා අය. පාපි දේවල් සිද්ධ වුණා. අඟුලිමාල වගේ අය පාපි දේවල් කළා. ආලෝක යක්ෂයා මේ දරුවන් මරාගෙන අනුභව කළේ. දරු බිල්ලක් ඕනේ. හැමදාම මනුස්ස බිල්ලක් ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලින් වැළකීලා ධර්මයට පැමිණිලා ධර්මයේ රැකවරණය ලබා ගත්තට පස්සේ එයාට නිന്ദා අපහාස කළොත් ඒක හරිද ලෝකේ? එහෙම දෙයක් ලෝකේ පවතිනවා නම් එතකොට නිന്ദා අපහාස කිරීම කියන දේ නම් කරන්නේ අනිත් අයට තමන් උසස් කොට අනිත් අය නිന്ദා අපහාසයට ලක් කරලා තමන්ගේ උසස් භාවය පිණිස. දැන් අපිට හම්බෙලා තියෙනවා අනන්තවත් පිරිස්. නොයේ පිරිස් හම්බෙලා තියෙනවා. කතා බහ කරද්දී හොඳට තේරෙනවා. මොකද්ද? අපි හිතමු කලින් කෙනෙක්ගේ වැරද්දක් තිබිලා එයා වැරදි නිවැරදි කරගෙන එයාගේ ධර්ම මාර්ගය පුරුදු කරනවා. එයා ඒක වැරද්ද විදිහට දැකලා පිළියම් කරලා එයා ඒකට නිවැරදි වෙනවා. නමුත් අනිත් පිරිස් කරන්නේ එයාගේ කලින් වෙච්ච වැරද්දම ආයෙමත් අල්ලගෙන මෙහෙම කළා, අරහෙම කළා, මෙහෙම කිව්වා, මෙහෙම කරා කිය ඒ දේවල් වලින්ම එයාව පීඩාවටපත් කරනවා මිසක් එයාට නැගී හිටින්න උදව්වක් උපකාරයක් ලබා දීමක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක වැරදි ලෝකේ. ඒක නිවැරදි කාරණාවක් නෙමෙයි. ඊළඟට සමහර අවස්ථාවල වාද කරන්න ගියාට පස්සේ ඒ වාදයෙන් අනිත් අය ඉවත් කරනවා. ඉවත් කරාට පස්සේ ප්‍රතිවාදීන්ට බනිනවා. අනේ මට මේ වාදේ ජය ගන්න දුන්නේ නැහැ. මට කතා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. වාද කරන්න මට විදිහක් තිබුණේ නැහැ. මොකද මාව අයින් කළා. ඒ නිසා මේ අය වැරදි කියලා අනිත් අයගේ වැරදි හොයනවා, සිදුරු හොයනවා. මේ විදිහට කටයුතු කරමින් ඉඳලා ඒ කෙනා බොහෝ පව් රැස් කරගන්නවා. මේක තමයි වාදේ සහ තර්කයේ තිබෙන ප්‍රතිඵලය. Tamanට බොහෝ පව් රැස්වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමස්ස වාදං පරහිනමහෝ අපාසදං පඤ්ඤ විමංශකාසේ පරිදේවති සෝචති හින වාදෝ උපච්චගා මන්ති අනුන්තුනාති. බුදුරජාණන් වහන්සේ දන්න ප්‍රශ්න නගා විමසන අය ඔහුගේ වාදේ විමසා ලාමක දෙයකී කියමින් ඉවත් කෙරුව විට වාදෙන් පිරිහි ගිය විට වාදෙන් අනේ මාව ඉවත් කළා කීමින් වැළපී තතනයි හිඳී තැවි තැවි සෝකින්. දැන් තමන් වාද කරගෙන යනවා කට්ටිය එක්ක. නැත්නම් අදහස් ප්‍රකාශ කරගෙන යනවා. තමන්ගේ අදහස පිළිගන්නේ නැහැ අනිත් අය. තමන් කරන තර්කය පිළිගන්නේ නැහැ. ඒතකොට තමන් ඒකට බොරු කියන්නේ නැද්ද? ඒක පිළිගන්න මෙහෙමයි කියලා නොයෙක් දේවල් අපි ඒක කියලා ඒක නිවැරදි කරන්න හෝ ඒක හදන්නේ නැද්ද? අපි බොරු කිය සමහරලාවට. සමහරලාවට සිද්ධ නොවෙච්ච දේවල් අභූතයෙන් කරුණු කියනවා. සමහරලාවට තව ගොඩාක් දේවල් ඒවට එකතු කරනවා. මේ විදිහට කර ඒ තමන් වාදෙන් ජය ගන්න කල්පනා කරනවා. ඊළඟට අනිත් අයට නිന്ദා අපහාස කරනවා, දොස් නගනවා. තමන්ට දෝෂයක් කිව්වොත්, තමන්ට වැරද්දක් කිව්වොත් නුඹ කරන දේ වැරදි. නුඹ මෙහෙම කියන්න එපා. නුඹ මේ විදිහට කළොත් මේක පාපී දෙයක්. මේක සිද්ධ නොවිච්ච දෙයක් කියලා කිව්වොත් එයා කිපෙනවා. කිපිලා අවසානයේදී එයා තමන්ට ඒ කියන්නේ වාද කරන වාදයට පැමිණිච්ච අනිත් පිරිසට දොස් නගමින් බොහෝ පව් රැස් කරගන්නවා. මේ විදිහේ දෙයක් තමයි ලෝකයේ සිද්ධ වෙන්නේ පින්වත්නි. ඒ නිසා මේක අතීතෙත් එහෙම සිද්ධ වුණා, වර්තමානයේත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ වාදයට යන්න යාම කියන දේ, තර්ක කිරීම කියන දේ අපි ඒවා පස්සේ නොයා යුතුයි. වාද කරන අය වාද කරපාවේ.
තර්ක කරන අය තර්ක කරපුවාවේ. තමන්ට රැකවරණේ ලැබෙන රැකවරණේ සහිත දේ තේරුම් ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. එතකොට අපිට ආරක්ෂා පිණිස රැකවරණේ පිණිස පවතින්නේ අපි මධ්‍යස්ත වුණොත්. මධ්‍යස්ත කෙනාගේ මනස තර්කයට වැටෙන්නේ නැහැ. මධ්‍යස්ත නැති කෙනා අන්තග්‍රාහී පක්ෂග්‍රාහී කෙනාගේ සිත තමයි තර්කයට වැටෙන්නේ. වාදයට යන්නේ. මොනවා හරි කාරණාවක් එක්ක දේශපාලනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි කාරණාවක් වෙන්න පුළුවන්. එක්ක දහම් කරුණු වෙන්න පුළුවන්. එක්ක අභිධර්ම ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සූත්‍ර ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනය සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඕනම කාරණාවක්. ගෙවල් වල බලන්න හිතලා චුට්ටක්. ගෙවල් වල ස්වාමි පුරුෂයා භාර්යාව ඉන්නවා. දානයක් දෙන්න ගියත් වාදන කරන්නේ. දානි දෙන්න ගිහිල්ලත් වාද කරනවා. මොකද්ද වාදේ? අපි මේ දේවල් හදමු කියලා එක්කෙනෙක් කියනවා. අනිත් කෙනා කියනවා නෑ නෑ ඌට වඩා මේව හොඳයි. ඊට පස්සේ ආයෙ කියනවා නෑ නෑ ඒව නෙමෙයි අපි මෙහෙම කරමු. කී වාද කරනවා. තමන්ගේ අදහස පෙරට ගන්න, තමන්ගේ අදහස ප්‍රධාන කරන්න යා නොයෙක් දේවල් කියනවා. ඊට පස්සේ ඒ කෙනා හිම වාද කරමින් තර්ක කරමින් නොයෙක් දේවල් නොයෙක් පව් රැස් කර ගන්නවා. ඒ නිසා පින්වත්නි අපි දැකලා තියෙනවා මේ ලෝකෙ මේ වගේ අදහස් වලින් තොර එකක් නෙමෙයි. මේ ලෝකයේ සත්‍යයේ හිත මනස යොමු වෙලා තියෙන්නේ තමන් උසස් කොට සැලකීමට. ඒ තමයි ඒකට හේතුව තමයි යම් දෙයක් අවබෝධ නොවීම. කුමක්ද අවබෝධ නොවන දේ? අනිත්‍යයි කියන කාරණාව. දුකට අයිති කියන කරුණ. ඒ වගේම තමන්ගේ වසඟයේ මේ ලෝකයේ කිසිවක් පවත්වන්න බෑ කියන කාරණාව අවබෝධ නොවීම නිසා මේ සත්‍යය බොහෝ පව් රැස් කරගෙන වාදයෙන් පැටලිලා යනවා. ඒ නිසා මේක තමයි හේතුව. අනවබෝධය, අවිද්‍යාව. අපි ඒකට තව වචනයක් කියනවා අවිද්‍යාව කියලා. එහෙම නැත්නම් අපි කියනවා ඒකට මෝහය කියලා. මෝහයෙන් යට වෙලා අවිද්‍යාවෙන් යට වෙලා බොහෝ පව් රැස් කරගෙන නිරේට යනවා. මේ නිරේ ගැන සඳහන් කරද්දී තියෙනවා වාද කරලා උපදින නිරේවල් වෙනම තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම ආර්ය උපවාද. ආර්යයන් වහන්සේලාට ඒ කියන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකින්ට නිന്ദා පහස කරලා ඒ හේතුවෙන් දුගතිගාමී වෙනවා. ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යා මෙලොවදී යා මානසික රෝගීන් බවට පත් වෙනවා. ඒක විපාක විදිහට. පරලෝකදී ඒකාන්තයෙන්ම දුගතිය යනවා. මොකද මෙලොවදී මානසික රෝගීන් බවට පත් වෙන විදිහට කරුණු යෙදෙනවා. ඒක තමන්වත් දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ආර්යයන් වහන්සේලාට ධර්මය මනාකොට අවබෝධ කරගන්න, ධර්මයේ දන්න ශ්‍රාවකින්ට නිന്ദා අපහාස කිරීම. ඒ නිന്ദා අපහාස කිරීම තුළ ඒ කෙනා අවසානයේදී නවතින්නේ සතර අපායේ උරුමකාරී බවට පත් වෙලා. ඉතින් මේ தත්වයෙන් අපේ හිත මුදව ගන්න නම් අපි හොඳට අනිත්‍ය ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න ඇති වෙනකොට ලෝකේ බාහිර දේවල් සමහරට ආයතනික වෙන්න පුළුවන්, සමහර විට gedara වෙන්න පුළුවන්, සමහරට දරුවන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, සමහරට දෙමව්පියන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒතකොට පුළුවන් තරම් ඒවාදී මධ්‍යස්ත වීම තමයි තමන් කළ යුතු දේ. මේ මධ්‍යස්ත වීම තුළ ලැබෙන්නේ සංසිඳීමක්. මධ්‍යස්ත නොවෙච්ච කෙනාට සංසිඳීමක් නැහැනේ. එයා තමන් ගත්ත මතය මෙහෙම කරා නම් හරි මෙහෙම කරා නම් හරි කී තමන්ගේ මතය ඉස්මතු කරන්න හදනවා. ඒකෙන් එයා සෑහීමකටපත් වෙන්නේ නැහැ තමන්ගේ මතය ඉස්මතු වෙනකම්. ඒ නිසාම අනිත් අයට ගරහනවා. ඒ නිසාම සමහරට මනුස්ස ඝාතන පවා සිද්ධ කරනවා. දැන් බලන්න සමහර ගෙවල් වල දරුවෝ ඉන්නවා, දුව දරුවෝ. ඒතකොට මේ අය වැඩිහිටිය වෙලා ඒ අය තමන්ගේ කැමැත්තට යාළු වෙනවා නොඑක් අය සමග. ඒතකොට යාළු වෙලා තමන්ගේ දෙමව්පියවා ප්‍රතික්ෂේප කරද්දී ඔහොම කරන්න එපා, මෙහෙම කරමු අපි. මේක සුදුසුයි, මේක සුදුසු නැහැ කියලා දෙමව්පිය අවවාද කරද්දී සමහර අවස්ථාවල දෙමව්පියන් සමග කිපිලා ඒ දෙමව්පියන් ඝාතනය කරනවා. ආනන්තරී පාප කර්ම රැස් කරගන්න පවා මේක හේතුවක්. ඒ නිසා ඒකෙදී ඒ අනතුර අපි දකින්න ඕනේ. මොකද අපි මේ ජීවිතයේ සමහරලාවට ආනන්තරී පාප කර්මයක් නොවෙන්න පුළුවන්. නමුත් ඊළඟ ජීවිතේ අපි සුගති උපන්නොත් ආනන්තරී කර්මයක් වෙන්න, සුගති කියන්නේ මනුස්ස ලෝකෙ උපන්නොත් බැරි වෙලාවක්වත් එතකොට ඒ ආනන්තරී කර්මයක් සිද්ධ වෙන්න බැරිද අපි අතින්? එතකොට ඒ වගේ පසුබිමක් අපේ ජීවිතේ ඇති වුණොත් එතකොට ඒකේ වගකීම් බාරගන්නේ කවුද? ඒ නිසා ඒකෙදී අපි බුද්ධිමත්ව කල්පනා කරලා නුවණ පාවිච්චි කරලා හිතලා මතලා තමන්ට සැබෑ රැකවරණේ තියෙන ධර්මය තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගන්න මහන්සි ගත්තොත් ඔබට මේ කියලා දෙන ධර්මයේ උපකාරයක් ලබන්න පුළුවන් වෙයි.
එහෙම නැත්නම් මේ සංසාර ගමනට වැටිලා ආයෙමත් ඉපදි මෙරි වාද කර කර තර්ක කර ලෝකයා සමග ගැටිලා ලෝකයා සමග එකතු වෙලා තමන්ට යන්න පුළුවන්කම ලැබේ සසර ගමනේ. ඒ නිසා මේ දහම් කාරණාව ඔබට නිවන පිණිස වාදෙන් අත මිදීම පිණිස මේ අමා නිවන ස්පර්ශ කිරීම පිණිස උතුම් ධර්ම අවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ සදහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ රමණී ගුණසේකර මහත්මිය, කීත් ගුණසේකර සහ ක්‍රිස් ගුණසේකර කියන දරුවන් ඇතුළු ඒ පින්තුන් විසින් රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය ඒ දායකත්ව දරන පින්තුන්ගේ පවුල්වල සියලු දෙනාට සැලසේවා. සියලු දෙවියෝ දුතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. දායකත්වයේ දරන පින්තුන් නමින් මේ පරිලෝකීය උපාලි ගුණසේකර මහත්මයා, ඒ වගේම වැලිවිටිගොඩ දෙමෝපියන්, ගුණසේකර දෙමෝපියන්, ඒ වගේම සුසන්තා, ධර්මසිරි, විජිතා, සන්ධ්‍යානි, අර්නස්ට් කියන සහෝදර සහෝදරියන් ඇතුළු මේ පරිලෝකීය සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙන්නට රැස් කළ සියලු පින් උපකාර වේවා. ක්‍රිස් ගුණසේකර පුතණුවන්ගේ උපන්දිනය නිමිති කරගෙන තමයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ ක්‍රිස් ගුණසේකර පුතණුවන්ටත් ඒ වගේම කීත් පුතණුවන් ඇතුළු ඒ පවුලේ සහෝදර සහෝදරියන් රමණී ගුණසේකර මහත්මිය තුළ හැම දිනාටමත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්ව දරන සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු ලෝක සත්වයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස සියලු යහපත පිණිස මේ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.